ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. තෙරුවන් සරණයි. සොපින්බර උදෑසනක් ඔබට. ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍ය එවැගේම නිවැරදි ඉලක්කයකින් ජීවිතය සැලසුම් කරන සුබ නව වසරක් වන්නට කියලා ඔබට මෙහිමිදිරි උදෑසනව ප්‍රාර්ථනා ගෙනෙනවා. ගම්මැද්ද දම්සභිය විශේෂ වැඩසටහනක් තමයි අද අපසේ අපි ඔබට මෙලෙස තිලන කරන්න බලාපොරොත්තු වෙන්නේ. සිංහල අලුත් අවුරුද්ද අපේ සංස්කෘතික මංගල්‍යයක්. සිංහල අලුත් අවුරුද්ද අපි හැමෝගේම ජීවිත අලුත් කරන කාලයක්. අලුත් කරන සංස්කෘතික උත්සවයක්. චිරාත් කාලයක් අපි අපේ සමාජ ක්‍රමය තුළ බොහෝ හර පද්ධතීන් එකට එකතු කරගත්, එකට කැටි කරගත් අපේ සමාජ සංස්ථාවේ ප්‍රගමණය විදහාතක් වන අපි උත්කර්ෂණ සමරන උත්සවයක්. ඉතින් සිංහල අලුත් අවුරුද්ද උදාවන්නට හෝරා කිහිපයකට පෙර මේ විදිහට ඔබ හමුවද්දී අපි අද බලාපොරොත්තු වන්නේ සිංහල අලුත් අවුරුද්ද අර්ථවත්ව ගත කරන්නේ කොහොමද යන්න පිළිබඳව සාකච්ඡා කරන්නට. ඊට ආගමික මුහුණුවරක් ලබා දෙමින් බෞද්ධ දර්ශනය පදනම් කරගනිමින් මේ සාකච්ඡාව මෙතෙන් සිට ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අපි තමත් කවුරුන් යුතුව ආරාධනා කරන්නට යෙදුණා දෙකටන නාමලුව පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී විශ්වකීර්ති ශ්‍රී ධර්මබාණී ශාස්ත්‍රපති විද්‍යා විශාරද නම කියන්නට අවසර පූජ්‍ය වෙන්නමත්තේ රතන ජෝති අපේ ගෞරවනීය සම්පතයන් වහන්සේට වහන්සේ පාදාභිවන්දනයෙන් යුතුව අද දවසේ පිළිගනු ලබනවා දම්සභිය සඳහම් සාකච්ඡාවට. අපේ හැමදෙරුනේ සිංහල අලුත් අවුරුද්ද අපි කියනවා සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියලාත්. බෞද්ධයින් නැත්නම් සිංහලෙන් විදිහට අපිත් දෙමළ ද්‍රවිඩ ජාතිකයින් හින්දු භක්තිකයිනුත් ඔවුන්ගේ ඒ දර්ශනයට ඔවුන්ගේ ඇදහිලි ක්‍රමවලට අනුව මේ අලුත් අවුරුද්ද සමරනවා. අපේ හැමතුරුනේ බෞද්ධයින් ගත්තම බෞද්ධයින් Tamanගේ හැම උත්සවයකටම ආගමික මුහුණුවරක් එකතු කරනවා. බොහොම උත්කර්ෂට නංවනවා බුදුදහමේ ඇතැම් කරුණු කාරණා ඉගැන්වීම් මඟ පෙන්වීම. දැන් සිංහල අලුත් අවුරුද්ද අපිට කොහොමද වැදගත් වන්නේ? සිංහල අලුත් අවුරුද්ද බෞද්ධයන් විදිහට අපට කොහොමද වැදගත් වන්නේ? අපි කොහොමද මේ සැමරීම කරන්න ඕනේ කියන කාරණාව මුලින්ම සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට අවුරුද්ද වැදගත් වන්නේ ඇයි කියන තැනින් අපි සාකච්ඡාව ආරම්භ කරමු. තව හෝරා කිහිපයකින් උදා වීමට නියමිත සිංහල දෙමළ අලුත් අවුරුද්දේ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණෙන් දෙව් රැකවරණින් සියලු බලාපොරොත්තු ඉටු වේවා ජයග්‍රාහී වසරක් වේවායි අපි මුලින්ම ආශිර්වාද කරනවා. ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් එසේමයි. සිංහල අලුත් අවුරුද්ද ඇත්ත වශයෙන්ම මේ ගොනු වෙලා තිබෙන චාරිත්‍ර බැලුවම බුදුදහමින් උගන්වන සාර ධර්ම රාශියක් ක්‍රියාත්මක කිරීමක් තමයි අපට පේන්නේ. ඒ මොකද දැන් පුණ්‍ය කාලය කියලා එකක්ම එනවා. ඒ කියන්නේ සූර්යාගේ ගමන් මඟ අනුවනේ මේ කතා කරන්නේ. හැමදේම කරන්නේ චන්ද්‍ර සූර්ය දෙවිවරුන්ගේ නැත්තම් චන්ද්‍ර සූර්යාගේ ඉරුහා සඳු මේ දෙදෙනාගේ ගමන් මාර්ගය අනුව. ඊළඟට සූර්යා 12 මාසයක් පුරාවටම රාශියෙන් රාශියට ගමන් කරන මීන රාශියෙන් මේෂ රාශියට සංප්‍රාප්ත වීම. එතකොට ඒ කාලය තුල නොනගත කියනවා නැකතක් නැති කාලය කියනවා. ඒ කාලය සංක්‍රාන්ති සමයක්. ඉතින් ඒ කාලය තුල කිසියම් ආකාරයක ආරක්ෂාවක් රැකවරණයක් ළඟා කර ගැනීම හොඳයි. ඒ නිසා වැඩපළ කියන ඒවා පැත්තක තියලා මොකද අපි සමස්ත ලෙස අපි කෘෂි කාර්මික ජීවන රටාවකට හුරු වුණු ජනතාව
කැත්ත උදැල්ල නගුල පොරව ඕවත් එක්කන අපි වැඩ කළේ. කපන කොටන පලන ඉරන ඒවා. ඉතින් ඒ නිසා දාඩිය මහන්සියෙන් බාහුබල පරිචිතයි. දෙහුර දාඩිය අත් දෙකෙන් මහන්සියෙන් දාඩිය හලලයි අපි ජීවත් වුණේ. අපේ තාත්තලා අපේ මුතුන් මිත්තෝ අපිට කන්න දුන්නේ එහෙම අප ජීවත් කළේ. ඒ නිසා මද විරාමයක් ඒ ඔක්කොටම ලබා දෙනවා. ඒකලාම මේ ආරක්ෂාවක වැඩපිළිවෙලක්. එතකොට ඒ වැඩපිළිවෙලට අවියායුධ නැත්තම් ආම්පන්න මෙවලම් එක්ක වැඩ කිරීම තාත්තා විතරක් නෙමෙයි අම්මත් එහෙමයි. එදර කවුරුත් එහෙමයි. ඒ වෙලාවේ අර අන්තරාය කර වැඩවලට ගියේ නැහැ. ඒ කාලේ යොදාගත්ත අපි පින්කම් කරගන්න. බෞද්ධ හැටියට ඊටම වටිනවා ආගමික කටයුතු වල යෙදීම. ඒ නිසා පුණ්‍ය කාලේ යොදාගත්තා. නොනගත කියන එක පුණ්‍ය කාලයක් කියන එක හදාගත්ත. පින් කරන කාලේ. බයකුත් නැහැ. කරදරයකුත් නැහැ. අපිට යම් ආකාරයකින් කිසියම් ආකාරයක තත්ත්වයන්මක් නැහැ. අනික බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළානේ බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ නැහෙසති. බයක් තත්ත්වයන්මක් ලොමුදැහැගන්මක් ඔබට ඇති වුණොත් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ආදි වශයෙන් බුදු ගුණ සිහි කරන්න. එඹ නැතිනම් දහම් ගුණ සිහි කරන්න. නැතිනම් සංඝ ගුණ සිහි කරන්න. ඉතින් ඒ බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් සරණ යන ජනතාව හැටියට කෙලින්ම අපි තීරණය කළා පුරාතන ඉඳලාම අපි තෙරුවන් වඳිමු. අපි පන්සල් යමු. අපි චෛත්‍ය වඳිනවා. බෝධින් වහන්සේ වඳිනවා. විහාර මන්දිරය වඳිනවා. අමදිනවා. මහා සංඝරත්නය හමු වෙනවා. හමුදුරන් වහන්සේලාට වඳිනවා. උන්වහන්සේලාගෙන් ආශිර්වාද ලබා ගන්නවා. පිරිත් නූල් ගැට ගහ ගන්නවා. මේක අපිට පුරාණ ඉඳලාම තිබිච්ච ආරක්ෂිත වැඩපිළිවෙල. හිතට ලොකු සාහනයක්. ඇයි බයක් නැහැ. එන්න සංක්‍රාන්ති කාලේ ඉන්නේ. හතරදරයක් විපතක් වුණත් බය නැහැ. ඒ පින්කම් වල යෙදලා ඉන්නකොට බයක් වෙන්න දෙයක් නැහැ. සොත්තප්ප බුද්ධෝවිය දේව ලෝකං වජාන්ති. ඒ මොකද මේ වැඳගෙන ඉන්න වෙලාවේ අන්තරක් වුණත් ඒකාන්තෙම දිව්‍ය ලෝකෙ උපදිනවා කියන එක විශ්වාසයි. ඇයි තුනුරුවන් වන්දිමින් ඉන්නේ. චෛත්‍ය වන්දනා කරගෙන ඉන්නේ. බෝධිය වැඳගෙන ඉන්නේ අපි. යන්නේ එන්නේ වැඩ කරන්නේ හරි පිළිවෙලයි. අලුත් ඇඳුමක් ඇඳගෙන සුදු ඇඳුමක් ඇඳගෙන නැත්තම් හැම වෙලාවම පිළිවෙත් ගරුක වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම බුද්ධික මහත්මයා දැන් මේ අවුරුදු චාරිත්‍ර කියලා අපි පොඩ ඉතිහාසෙට යතොත් මේක දැන් මේ වසර 10 ගණනක් තිස්සේ කරගෙන යන වැඩ පිළිවෙලක්. එතකොට පළවෙනිම රජතුමා හැටියට මේ මානව සමාධි පත් වුණා කියන්නේ මනු කියන රජුරුව. ඒතර සමස්ත ජනතාවගේ ඒකච්ඡන්දෙන් මනාපින් කැමැත්තෙන් පත් කරගත රජෙක්. රජුරුවන්ව පත් කරගන්නට ඕන වුණේ සමාජයේ මුලින්ම ඇති වුණා සොරකම. මිනිසුන් අතර ඇති වුණේ හොරකම් කරන එක. දාඩිය මානසින් හරි හම්බ කරපු මිනිස්යන්ගේ බවභෝග මේ නිකම් කම්මැලි මිනිස්සු කන්න බොන්න නැතුනම අරගොල්ලන්ගේදී හොරකම් කරන්න ගත්තා. එහෙනම් මේක පාලනය කරන්න රජෙක් ඕනේ. ඇහැට කනට පේන උසට මහතට ගැළපෙන දේහධාරී ලස්සන ප්‍රියමනාප ජනරන්ජන කියන ජනතාව ප්‍රිය කරන කෙනෙක් හොයා ගන්න ඕන. එවකට හිටපු මිනිස්සු අතරින් ඊටාම කඩවසම් බොම පෙනුමැති කෙනෙක්ව මහජන කැමැත්තෙන් පත් කරගත්තා. ඒ මනු රජතුමා. එතුමා චන්ද්‍රසූර්යා ප්‍රධාන කරගෙන තමයි තමන්ගේ කටයුතු ආරම්භ කළේ. මේ සූර්ය වන්දනාව කියන්නේ ඕක තමයි. එතකොට හිරුගේ සංක්‍රමණය ගමන් මඟ මුල් කරගෙන සඳුගේ උදාව මුල් කරගෙන ඒ අදාළ විදිහට කටයුතු කළා. එතකොට මේ සූර්ය වන්දනාව තමයි කළේ. ඉතින් මේ සූර්ය වන්දනාවට අර්ථකථන දුන්නා බෞද්ධ ආගමේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම වීමත් එක්කම ඒ බෞද්ධ දර්ශනය අපට ලැබුණා. මිහිඳු හාමුදුරුවෝ වැඩම කරනත් කලින් ඉඳලත් ඔවා තිබුණා. ඒ මොකද දැන් බුදු හාමුදුරුවෝ 3 වාරයක් ලංකාවට වැඩියා. ඒ අතරතුර වෙළඳාම යාපු අය හිටියා. මේ රටින් අපේ ඉන්දියාවට ගිය අය හිටියේ. එතන ඒ ආකාරයක දැන් ඔය ශාක්‍ය වංශිකයෝ දඹදිවෙන් පලා આવුත් ශ්‍රී ලංකාවේ සංගවල ඉඳලා තියෙනවා. ඒ අනුව ඒ සිරිත් විරිත් හැමදේම අපේ විවිධ වුණා. ඉතින් බුදුදහමට අනුව තමයි වඳින්න ගරු කරන්න සුවදත්වය මේ ආදරය සෙනෙහස මේ ඔක්කොම ඒ සිරිත් විරිත් එක්කම ඉස්මතු කළා. බුලත්තුරුල දුන්නා කියන්නේ ඉතින් ඒක පිළිගැනීම ආදරය ඒතර නිරෝගී භාවය හැම දෙයක්ම මේක සංකේතවත් කරන
පව් සමා කරගන්නවා. ඒ කියන්නේ වරදක් වුණා නම් සමාව ඉල්ලගෙන ඒකෙන් දෙමාපියන්ට වැඩිහිටියන්ට මගෙන් දැන හෝ නොදැන හෝ වරදක් වුණා නම් සමාධිය භජනය කරන්න කියලා වැඳ නමස්කාර කරනවා. එතකොට ඒ නැත වැඩිහිටියන්ට වඳිනවා, අම්මා තාත්තට වඳිනවා, කන්න බොන්න දුන්න ජීවත් කරොත් මාව මෙලොවට ගෙනාවු අම්මා තාත්තව වෙනුවෙන් ඒ වතාවත් කරනවා. ඉතින් සමහරු කියනවා එක දවසකට විතර මොකටද මේ අවුරුදු? එහෙම නෙමෙයි, එක දවසට හරි කමන්නේ, මේ මොහොතට හරි කමන්නේ. ඒ වැඩ ටික කෙරෙනවන උදාහර වැඩ කටයුතු. ඒ නිසා බුදුදහමෙන් අර්ථවත් කරන චාරිත්‍ර වාරිත්‍ර කල යුතු නොකල යුතු ක්‍රියාත්මක කළ යුතු වැළැක්විය යුතු කියන කරුණු කාරණා තමයි මේ පෙන්වුම් කරන්නේ. එතකොට එනම් සීලයට අදාළ සීලය තමයි මේ පෙන්වන්නේ. බුදුදහමේ නිවන් දැකීමේ ඥාන මාර්ගයේ පළමු අංගය තමයි සීලය. කය වචන දෙක සංවදේ. ඒක තමයි මේ අපට අවුරුදු චාරිත්‍රවල ආරම්භයෙන්ුත් පෙන්වුම් කරන්නේ. අපි හඳුන්නේ අපි දකින දෙයක් තමයි අපි මේ විදිහට මේ කරුණු කාරණා පිළිබඳව මේ විදිහේ අර්ථ ගැන්වුවාට මේ හැම දෙයක් තුළම මේ පවතින සංකල්පීය කාරණා සහ මේ අභ්‍යන්තරයේ ගැඹෙලා තිබෙන වටිනාකම් අපේ ජීවිතයට වර්තමාන වෙද්දී වර්තමාන પરම්පරාව වෙන්නට පුළුවන් මේ දේවල් හරියට තේරුම් අරගෙන තිබෙනවද කියන කාරණාව. මේ වර්තමාන પરම්පරාවට අපි මේ චෝදනා කරනවා නෙවෙයි. හැබැයි પરම්පරාවට ලබා දිය යුතු, પરම්පරාවෙන් પરම්පරාවට සම්ප්‍රේෂණය විය යුතු, භාර දිය යුතු ඒ අගනාකම් වටිනාකම් අපි ලබා දීලා තිබෙනවා. දැන් සිංහල අලුත් අවුරුද්ද ගත්තට පස්සේ වහන්සේ සඳහන් කළා වගේ බොහෝ කරුණු කාරණා තියෙනවා අපේ ජීවිතේ සාර්ථකත්වයට, අපේ එකමුතුවට, අපේ සමගියට, මේ සමාජ ක්‍රමයේ යහපැවැත්ම වෙනුවෙන්. හැබැයි අපි දකින්නේ මේවා අවබෝධයෙන් අපි කරනවාද කියන කාරණාව. මෙන්න මෙතනට බලපාලා තියෙන්නේ මොකක්ද අපේ හැමතුරුනේ? ප්‍රධාන වශයෙන් මම දකින එකක් තමයි දැනුවත් වීම, දැනුවත් කිරීම කියන එක අත් වශයෙන් මදි කියන එකයි. ඒ කියන්නේ මේ පොතපත්වල නම් තියෙනවා. දැන් බුදු දහම් පාසල් පොතේ තියෙන සිංහල අවුරුදු චාරිත්‍ර. වෙසක් උලෙල. ඔය තියෙනවා. එතකොට ඉස්කෝලේ බුද්ධ ධර්ම පොතේ තියෙනවා. ඉතින් අපි සිංහල අවුරුද්දට ඒ මොනවා හරි වැඩ ටිකක් කරනවා. නමුත් මම හිතනවා මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමක් පේන්නේ නැහැ කියලා. අත් වශයෙන්ම දැන් පෞගී කාලවල තිබුණා ඒක හොඳ ක්‍රමයක්. ඒක පාසල් වල මේ එක දෙක ශ්‍රේණි ඒ දරුවෝ පහ ශ්‍රේණිය දක්වා ඒ දරුවන් අල්ලලා පාසල් වල සිංහල අවුරුදු චාරිත්‍ර සිංහල අවුරුද්දට පෙර නිවාඩුව දෙන්න කලින් පළමු නිවාඩු කාලය තුලදී ක්‍රියාත්මක කළා. එතකොට නීසතෙල් ගානකට හාමුදුරුවෝ අපි සහභාගී වෙනවා, පාසලට යනවා. එතකොට නැහැගම් යනවා. ඉතින් අර ආචාරිත්‍ර විදි අනුගමනය කරනවා. පොන්නේ කාලේ කියලා එකක් උදා වෙනවා. ඒව ළමයින්ට ක්‍රියාත්මක වීමම ප්‍රායෝගිකව එකක් කළා. ඉතින් මම හිතනවා ඒ කරුණු පුංචි කාලේ කළාට ලොකු වෙනකොට වැඩිහිට දරුවෝ පත් වෙනකොට ඒ පැසපැස යනවා අඩුයි තරඟකාරී. මම දකින්නේ මේ පවතින ආර්ථික සමාජීය ක්‍රියාවල් එක්ක ළමයි බලන්නේ අපේ දෙමාපිය තුරු වෙලා ඉන්නේ යම්කිසි ආකාරයක රැකියාවක් අපේක්ෂාවෙන් පාඨමාලාවක් කරන්න ඒ වගේ අරමුණක් ඇතුව ළමයාව ගෙනියන එක තාක්ෂණික ලෝකයේම ඒක තාක්ෂණයේ තෙපයි කියනවා නෙමෙයි. නමුත් ආධ්‍යාත්මික ගුණ වගාව කියන එකකොත් ලබා දීමක් මට පේන්නේ ප්‍රමාණාත්මකව කරන බව. ඉතින් ඒකට දෙමාපියන් විතරකොත් නෙමෙයි. ඉතින් රාජ්‍ය මට්ටමින්, ආයතනීය මට්ටමින් සංවිධානාත්මකව මේවා කරනවා නම් තමයි මම දකින්නේ මේක ළමයින්ට හොඳ ප්‍රායෝගික තත්ත්වයක් ඇති වෙනවා කියලා. හැබැයි දැන් මම දකිනවා මේ දැන් සිරස ආයතනයෙන් ඇතියුගේ පටන් අරගත්තු මේ පැල රෝපණ වැඩ පිළිවෙල තරුණ දරුවන්ට අන්න දැන් මේ කොරෝනා ඊළඟට ගස් කැපීම මේ කඳු කැපීම දැන් අපි මේ ආයතනයෙම ධර්මදේශනාවන් මාධ්‍ය මගින් කරද්දී අපි කිව්ව ගස් කපන්න එපා, කඳු කපන්න එපා, පරිසරය හානි කරන්න එපා. ඒ තුලින් උපේන ආර්ථිකය කුමකටද කියලා අපිට ගස් කපලා කඳු කපලා පස් කපලා උපේන ආර්ථිකය මොනවටද? අපිට ජීවත් වෙන්න බැරි නම් උස්ම නැත්නම් ඉතින් ඒව ගැන මොනවටද අපි ආර්ථිකය? එහෙනම් අපි මේ ඒක කිව්වා. ඒකට මම හිතුවා මේ ළමයි සවන් දීලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ හැම ළමයෙක් එක්කම හැම තරුණ දරුවෙක් එක්කම කතා කළාම ඒ දරුවෝ අපිට කියනවා හාමුදුරුවෝ මේ පරිසරය විනාශ වෙනවා. මේකට මොකක් කර හාමුදුරුවෝ මුකුත් කරන්නේ නැද්ද වැඩපිළිවෙල? තරුණ ළමයි අහනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි හිතනට වඩා ඒ දරුවෝ ලෝකයේ දකිනවා, තාක්ෂණයේ දියුණුවයි, අන්තර්ජාල පහසුකම් තියෙනවා. ඒ ළමයි බලනවා මේවා. ඒ නිසා මම කියන්නේ අවුරුදු චාරිත්‍රාත් එක්ක දැන් අම්මලා තාත්තලා වන්දනවා, බුලත් උරුල දෙනවා, නැකතර වැඩ අල්ලනවා. ඒවත් එක්කම අපි කියමු ඉතින් ධම්මයි තාත්තයි දූලා පුතාලා ඔක්කොම එකතු වෙලා අපි ගෙවල් මට්ටමේ ගම් මට්ටමේ අපි එළියට බහිමුකෝ. අපි මේ අවුරුද්ද ක්‍රියාත්මක වෙමු.
අපි නැකතර වැඩ අල්ලන කළ මොනවා හරි පැලයක් හිටවමු. මොනවා හරි නෙමෙයි ඖෂධ වර්ගයක්, පළතුරු වර්ගයක්. දැන් වෙන්දීසි වතු තියෙනවා හරියට. නිකන් තියෙන පාර අඩි 15 18 පළල පාර. ඉතින් ඒ පාරේ පුළුවන් ඖෂධ එක තීරුක ඖෂධ හිටවන්න. අක්කර 7 8 10 වතු තියෙනවා. ඒ වතු වල අවම වශයෙන් අඩි 15ක 12 පාරක් තියෙනවා. එතකොට ඒ වත්තේ ජනතාව එකතු වෙනවා නම් අපිට මේ ඖෂධ පැල ටිකක් හිටවමු. අපිම කරවලා තියෙනවා. අපි කරනවා. මේ අපි මට දායක සීමාවල මගේ වෙන්දීසි වතුර පදිංචි අලුත් නව ජනත මිනිස්සු නව ජීවන රටාවකට ඒගොල්ලෝ ප්‍රවේශ වෙලා ඉන්නවා. ඒ නිසා අපි කියලා තියෙනවා. ඕගොල්ලෝ දැන් අපි අලුත් කට්ටිය. අපි විවිධ ප්‍රදේශවලින් ආපු අය. අපි ගස් හිටවමු, පැල හිටවමු. අපි ළමයින්ට මේ පළතුරු ටිකක් පොල් කැල්ලක් ගහලා කඩාගෙන කන්න. අමු අඹ ගෙරි කැල්ලක් කන්න. අපිට මේ ළමයා කැමති වෙනවා ඒකට. ඉදුණු හැමට වගේම. සල්ලි දීලා ගන්න එක හොඳයි. අර පොල්ලකින් ගලකින් ගහලා කඩලා කන අතර රහක් ඒකෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ළමයෙක් වුණාම ගහකට නගින්න ඕනේ. පොඩ වැටෙන්න ඕනේ. තුවාල වෙන්න ඕනේ. ඒව නැහැනේ. ඉතින් එහෙනම් මේක ළමයින්ට දොස් කියලා තේරුමක් නැහැ. වැඩිහිටි ප්‍රජාව, පාලකයෝ, පාලිතයෝ, දෙමාපියෝ, නායකයෝ, නායිකාවෝ විවිධ මේ සමාජයේ ඉන්නවනේ. මේ අපි ඔක්කොමල්ලා ඒව බලන්න ඕනේ. ඒ බලන්න. අපේ හඳුරෝ මේ හොඳ තැනකට ආවේ වහන්සේ. දැන් අනාදිමත් කාලෙක ඉඳලා අපි අලුත් අවුරුදු සමරනවානේ විවිධ විදිහට. අපි උත්සවයේ සමරද්දී විශේෂයෙන්ම අපි නිවාසවල ගතට පස්සේ පවුලකට එකතු වෙලා විවිධ සංග්‍රහයන් කරනවා. අනිත් පැත්තට අපි අලුත් අවුරුදු උත්සව කරනවා. දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක මේ දේවල් සීමා වෙලා තියෙනවා. හැබැයි වහන්සේ සඳහන් කළා වගේ අපි දැන් එදා අපි පාවිච්චි ක්‍රමවේදයන් වර්තමානයේ කාලීන අවශ්‍යතා සහ ඒ අරමුණුත් එක්ක ගලප ගන්නට අපට පුළුවන්කමක් තිබෙනවා නම් මේ අවුරුද්ද තවත් අර්ථ ගන්නවා අපේ හඳුරන්නේ. මෙන්න මෙතනටයි අපි මේ සමාජය යොමු කරන්න අවශ්‍ය වෙන්නේ. හැමදාම කරපු දේ කරන දේ කරනටත් වඩා ඉතින් එහාට ගිහිල්ලා අපි අවුරුද්දෙන් මේ රටට සමාජයට වැදගත් දෙයක් දීමට අවශ්‍යයි. මෙන්න මේ කාරණාව තවත් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය අපි හඳුන්වන්නේ මොහොතේ වහන්සේගෙන්. ඔව් දැන් බුද්ධිකවන්ත අපි දැන් ඇත්ත වශයෙන්ම හැමදාම කිතින් අවුරුදු සිරිත් සැමරුවානේ දැන් අවුරුදු 10 ගණක් ඉඳලා. නමුත් අපිට මේ අපි එකම තැන තාම එක තැන ඉන්නේ. දැන් පෞගිය කොරෝනා සමයේ මට මතකයි මාධ්‍ය වලින් ඔබතුමාලගේ ආයතන වලින්ම ප්‍රවෘත්ති වලට කියවුණා. දැන් මේ නිරෝධායන කාල සීමා පැනවලා තිබුණා, ඇඳුම් රීති පනවලා තිබුණා. ඒ කාලය තුල දැන් ත්‍රිරෝධ රථ මේ රියදුරු මහත්තුරු නගරවලට යන්න බෑ සෙනග නැහැනේ. ඒගොල්ලන් මොකද කරේ? ඒගොල්ලෝ සංවිධානය වෙලා ඉදන් ඉල්ලගෙන ඒගොල්ලෝ වැව්වා. එතකොට මොනෝ හරි වැහුවනේ වවා ගත්තා. ඉතින් අන්න හොඳ අවස්ථාවක්. අලුතෙන් කල්පනා කරන්න. දැන් අපි කෑකෝ ගහමින් වැනහඬ ගසගමින් වෛද ක්‍රෝධ පපුරවමින් ඉන්නේ නැතුව වෙච්ච දේ ගැන හිතලා මීට වඩා ඉක්මනින් වේගින් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. දැන් මම අහගත්තා දැන් කෙටි කාලයක උඩදී සාකච්ඡාවකදී මම අහුවා පරිසර වේදීන් පින්වතුන් කියන දැන් සියලු වැඩ නවත්තලා ලෝකවාසී ජනතාව සියලුම වැඩ නවත්තනවා. පැය 24ම එක දිගටම ගස්ම හිටවනවා. වෙන වැඩක් මොකුත් කරන්නේ නැහැ. එතකොට ගස්ම පැලම හිටවනවා අවුරුදු 20ක්. වෙන වැඩ මොකුත් නැහැ. පැය 24ම ළමයි තරුණයෝ වැඩිහිටියෝ ඔක්කොම එකතු වෙලා ගස් වවාවා ඉන්නවා. අවුරුදු 20ක් පුරා වවලා ඊට පස්සෙම අපි නතර වෙන්නේ. ඒ 20 අවුරුද්දක් සියලු වැඩ නවතා පැලම හිටවලා මේ වෙලා තියෙන හානිය වළක්වනවා කියන එක හිතන්නත් බෑ. අවුරුදු 20ක් එක දිගට පැල හිටවලා. එතකොට හිතා ගන්න එහෙනම් අපි දැන් කොයි තරම් අපි හැම කෙනෙක්ම දැන් ජපාන් ජාතිකයෝ කඩාගෙන වැටුණා, බින්දුවට වැටුණා, කුඩු පට්ටම් වුණා. ඒගොල්ලෝ අඬ හිටියානම් අද ඒගොල්ලෝ නැගිටින්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ පුංචි ළමයාගේ හිත හැම කෙනාම දෘಢ අධිෂ්ඨානයක් ගත්තා අපි නැගිටිමු. අපිට අරයා මෙයා දෙනකම් බලන්න ඕනේ. ඒ නිසා ධෛර්යය, උත්සාහය, වීරිය, ශක්තිය මේ ඇති කරගත්තා. ආත්ම අභිමානය ඇති කරගෙන අපට පුළුවන් අපි නැගිටමු කියලා එකමුතු කමින් මිනිස්සු නැගිට්ටා. ඉතින් අද ලෝකයේ තම අභියෝගයක්නේ. ජපානයේ කියන ඒගොල්ලන්ගේ තාක්ෂණේ අද කොයි තරම්ද? ඒ නිසා ඒගොල්ලෝ සංවිධානය වුණා. ඒගොල්ලෝ හොඳට දැනුවත් වුණා. ඒවේ ප්‍රායෝගිකව ආදර කරුණාවෙන් අවශ්‍යතාව කියලා දුන්නා. දැන් වෙලා තියෙන්නේ තරජනාත්මකව තමයි නියෝග කරන මේ නිකන් අනකරන තත්වයකින් තමයි හැමදේම අපි දකින්නේ ඇහෙන්නේ. ඒක සාර්ථක එකක් නෙමෙයි. කවුරුත් එම ක්‍රියාත්මක කරන සමාජයක් ලෝකයක් නෙමෙයි අද තියෙන්නේ. අද අපි චින්තන ශක්තිය වැඩි කරන දැනුවත් කරලා
ඒකේ භයානකකම කියලා. එතකොට තමයි උනන්දු වෙලා උද්‍යෝගිමත් වෙලා තරුණයා දරුවා වැඩිහිටියා හැම කෙනාම ඉස්සරහට ඇවිල්ලා අවශ්‍යතාව ඉටු කර ගන්න පෙළඹෙන. ඉතින් ඒ නිසා අපි හිතන්න ඕනේ ඒක උපන් දිනේට පැලයක් හිටවන්න කොහොම හරි. දැන් මගේ විහාරස්ථානෙට එන දායක පින්වතුන් තරුණ වැඩිහිටි වහල කවුරුණ කමන්නේ පැලයක් හිටවන්න ඕනේ. අරන් එන්න ඕනේ පැලයක් කියලා. පන්සල්වත් හරි හිටවන්න. එයාගේ අතින් හිටවන්න. දැන් ගෙවල් අපිට පුළුවන් ඒ දරුවගේ අතින් දැන් මොනවද අඹ පැලයක් හිටවන්න. ඉතින් ගෙදර පුතු සුදු මහත්තයා කියලා නම කොටනවා. ගහේ ළඟ හිටන අඹ ගහ. ඉතින් කරත කොළඹ කියලා ඒක ලියනවා. ඉතින් සුදු මහත්තයා මගේ ගෙදර මගේ පුතානේ මගේ සුදු හාමිනේ නෙලි පැලයක් හිටවල සුදු හාමිනේ. මේ මොකද සුදු හාමිනේ නෙලි පහට මේ අපි සුදු දුවනේ මේ හිටවල තියෙන පන්දිනේට එතකොට එයාට ආසයි ගහත් වැඩනවා. මේවා අපි ක්‍රියාත්මක දෙමාපිය පුරාණේව කළා. ළමයා අතින් ගහක් හිටෙව්වා. පැලයක් හිටෙව්වා. තාත්තත් එක්ක ලොකු පුතා කුඹුරට බැස්සා. ඒ නිසා තමයි පරම්පරාවෙන් පරම්පරාවට ඒගොල්ලන්ට ආර්ථික උපය ගන්න ඕන වුනේ. වන විනාශ කරන්න, ගස් කපන්න, කැලෑ කපන්න ඉදිරියපත් උනේ නැහැ. ඒගොල්ලෝ ඒව සුරැකියුවා. ඒව ආරක්ෂා කළා. ඉතින් ඒ නිසා කිය බැන අර විධාන කර නැතුව ක්‍රියාත්මක වෙනවා, දැනුවත් කරනවා, ඒකේ තිබෙන ප්‍රතිඵල කියා දෙනවා. ඒක තමයි මේ අපිට නැත්තේ. එහෙමයි. ඒක මම දකින්න දුර්වලතාවයක්. දැන් සිරිමා බණ්ඩාරනායක මැතිණිය 70 දශකයේ ජපාන් රටට ගියාම එතුමිය දැක්කා ඒ ජපාන් ජාතික කට්ටිය සාම්ප්‍රදායික ඒගොල්ලන්ගේ ආහාර, ඒගොල්ලන්ගේ ක්‍රීඩා, ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙල නැවැත්තුවා. නවත්තර ඒගොල්ලෝ බැලුවා මොකද්ද අපි වේගෙන් යන්න ඕනේ අපිට නැගිටින්න ඕන ක්‍රමය. ඒගොල්ලන්ගේ ආහාර පද්ධතිය සම්පූර්ණ වෙනස් කළා. ඒ නිසා ඒගොල්ලෝ ඔය පිෂ්ඨ කෑම, කාබෝහයිඩ්‍රේට් ඕවම කකා හිටියේ නෑ. ඒගොල්ලෝ ධාන්‍ය වර්ග, ඒගොල්ලෝ හොඳ මේ පලා වර්ග වලට මුල් තැන දුන්නා. අද ලෝකේ රටවල් ගිහින් බලන්න දියුණු රටවල් වල වැඩිපුරම දැන් ඔය මේ හෝටල් මේ ආහාර මේ ආයතන තියෙනවා නම් ජාත්‍යන්තර මට්ටමින් යම් රටවල ඉහළම තැන කියන්නේ ජපාන් ජාතිකයන්ගේ මේ භෝජනාගාර. ඒගොල්ලෝ සී ෆුඩ්ස් වලට තමයි මුල් තැන. ශාක, මුදු ශාක. පුදුම විදි රසක්, පුදුම ගුණයක්. ඇඟට සැහැල්ලුයි. අපේ වගේ ඉදිරියට රහපු උදර නැහැ ඒගොල්ලන්ගේ. ඒගොල්ලෝ හරිය පුදුම විදිහට ක්‍රියාශීලී. දැන් වියට්නාම් කට්ටිය බැලුවම ඒ ස්වාමින් වහන්සේලා අත්වසම හාමුදුරන් වහන්සේලා වුණත් ලංකාවේ එකම තැන ඉඳගෙන ඔහි ඉන්නවා. එහෙම හරියන්නේ නැහැ. මේක වෙනස් කරන්න හාමුදුරුවෝ උනා. 10ක පින්වතුන් කියන්නේ හාමුදුරුවෝ දාන්න වන්දලා චුට්ටක් හාමුදුරුවෝ සක්මන් කරන්න. 10ක ඇදගෙන යන්න ඕනේ දැන් හාමුදුරුවෝ නත් ඔය හරියන්නේ නැහැ. ඊතනට දැවිත් තියෙනවා. හාමුදුරුවෝගේ බඩ මහතයි. හාමුදුරුවෝ දීවැඩියාව. හාමුදුරුවන්ට එනකෙට ගන්න වෙල්ලෙන්න බෑ. ඉතින් ලංකාවේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිද්දොත් හාමුදුරුවෝ මොකද ඇවිදින්නේ? මොකද ගෙට පන්තරලා ඉන්න බැරිද? දැන් අරගොල්ලෝ මොකද ඔබ වහන්සේ ඉඳගෙන ඉන්නේ එන්න නැගිටින්න එකයි යනවා. ඇවිද්ද ඕන හාමුදුරුවන්. ඉතින් හාමුදුරුවෝ ක්‍රියාශීලී. අවුරුදු 90යි 80යි ඇත්ත වශයෙන්ම පුදුම නිරෝගී. එතකොට මේ මොකද දැනුවත් වීම. සිරිමා බණ්ඩාරනායක මැතිණිය ඕක අපේ රටෙත් ගෙනාවා. සේ රටදී සිරිසැපදී. අපි වවල අපි කමු. අන්තිමට මොකද වුනේ? එතුමියගේ පරම්පරා 7කට බැන්න. මේ දේශපාලන පක්ෂ එකක් කතා කරන්නේ මම මේ කියන්නේ එතුමියක් බැලුවේ සම්පූර්ණ මිනිස්සු බුද්ධිමත් වෙනවා, නිරෝගී වෙනවා, ශක්තිමත් වෙනවා, දැනුවත් වෙනවා, මිනිස්සුෝ මානසිකත්වයට මුල් තැන ලැබෙනවා. ඉතින් ජපාන් ජාතික අවුරුදු 10 15ක් ගිහලා බැලුවම ස්වභාවයෙන් ඒගොල්ලන්ගේ අඩි 5 1 2 උපදින්න ඕන මිනිස්සු අඩි 6 ඉක්මවා උස ගියා. දැනුමෙන් ඉහළයි. අද ජාත්‍යන්තර වොලිබෝල් පිටිය බැලුවත්, බාස්කට් බෝල් පිටිය බැලුවත් ජපාන් කට්ටිය එකට ඇවිල්ලා ඒගොල්ලෝ තින්නවා අර ලොකු කට්ටියත් එක්ක. ඒගොල්ලන් උස වෙනස් වුණා, ඒගොල්ලන්ගේ ආයුෂ වැඩි වුණා, ඒගොල්ලන්ගේ හැමදේම නිර්මාණශීලී. දැන් කෘෂි ජීවිතයේ උනත් බැලුවම තාක්ෂණික ක්‍රම උපයෝග කරගත්තා. හැමදාම ඔය එකම කර හිටියේ නේ. අලුත් දේවල් ඒගොල්ලෝ හොයාගත්තා. ඒ හොයා ගන්න දැනුම ලැබුණා. ඥාන බුද්ධිය ලැබුණා. ඒ ආහාර වලින් පලා වර්ග කෑවා, ධාන්‍ය වර්ග කෑවා. හොන්දට නිරෝගීව ලක්ෂණට ඒගොල්ලෝ වැඩ කළා. ප්‍රබෝධයි. හැමෝම සන්තෝෂයි. ඉතින් අපිට වෙලා තියෙන්නේ එහෙම එකක් නැහැ. අපේ හඳුරන්නේ දැන් අපේ මේ විදිහට අපට මේ නොයෙකුත් ආකාරයේ උදාහරණ තියෙන විශේෂයෙන් අපේ පිටට යන්න අවශ්‍යත් නැ බැලුවොත් අපි ළඟම තියෙන උදාහරණ අපේ හෙළ මුතුන් මිත්තන් මේ කුරහන් කාලා මිනේරි කාලා නේ ඒ අපට හොඳ සංස්කෘතියක් තිබ්බ ආහාර රටාවක් අපට තිබුණා. ඒ වගේම තමයි අපට තිබුණ හොඳ අධ්‍යාපන රටාවක්. අපට හොඳ ආධ්‍යාත්මීය සෝයක් තිබුණා. ආධ්‍යාත්මික ගමන් මගක් තිබ්බා බුද්ධ දර්ශනයත් එක්ක. මේ දේවල් අද වගේ දවසක කතා කිරීම අතිශය වැදගත් වෙනවා. අපි මේ කතා කරන්නේ සංස්කෘතික උත්සවයක් ගැන. අපි හැමෝම එකට එකතු වෙලා සමරන උත්සවයක් ගැන. අපේ සංස්කෘතියේ වැදගත් සම්දිස්ථානයක් ගැන. හැබැයි
මේ දේවල් පරණ දේවල් අපේ උරුමයන් අපි අමතක කරලා මේ ගමනක් ඇවිල්ලා ඉන්නේ. අපට දැන් අපිව කවුද කියලා හොයාගන්න බැරි වෙලා තියෙන අපේ හඳුරන්නේ. මෙන්න මේ තැන අපි හරියට හඳුනාගත්තේ නැත්නම් නැවත වතාවක් අපි කවුද අපි කොතනටද යන්න ඕනේ කියලා මේ දේ අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් අපේ හඳුරන්නේ අපේ අනාගතය කොහොමද අපේ මේ ශ්‍රී ලාංකේය නැත්නම් මේ සිංහල සංස්කෘතියේ නැත්නම් මේ බෞද්ධ සංස්කෘතියේ තියෙන හෙට දවස ගැන අපිට තිබෙනවා ලොකු අභියෝගයක් සහ නිශ්චිත බවක්. ඒ නිසා මේකට භික්ෂුන් වහන්සේලා වගේම මේ රටේ රට කරවන පාලකීන් වගේම මේ රටේ ජනතාවත් විශේෂ අවධානයක් ලක් කළ යුතුයි. වහන්සේ කිව්වා වගේ මේ කාල සීමාව අතිශය වැදගත්. ඒ නිසා අපේ දේට අපි ගරු කරන්න ඕනේ, අගය කරන්න ඕනේ. මෙන්න මේ කියන දේ අපි කොහොමද අපි හැමෝම අපි හදා ගන්න ඕනේ. අපි හැමතිස්සෙම උදේ ආවා බණ කියන උදේ ආවා අපට දේශන දෙනවා. හැබැයි අපි දකින්නේ අපි හැදෙනවා. මේක කොතනින් හරි පටන් ගන්න අවශ්‍යයි. අපි හැමදාම කියනවා. හැබැයි අපි හැදෙන්නේ නැති පාටක් තියෙනවා. මේ කොතනින්ද හදන්න ඕනේ? බොහොම පිං ඔබතුමාට මේ ප්‍රශ්නේ ඇහුවට. මොකද අපේ ලංකාවේ පෝෂණ වේදී අපේ ලංකාවේ විද්වත් පින්වතුන් කියලා තියෙනවා මේ අහුම්කම් දෙන්නේ නැති එක අපේ ප්‍රධාන වශයෙන් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ කියනවා මේ විදිහට විනාශ වෙන්නේ අපි කන කෑම. අපි කන ආහාර පාන තමයි මේකට ප්‍රධාන හේතුව. දැන් අපි තාක්ෂණයෙන් ඉහළට යන්න ආර්ථිකයෙන් ඉදිරියට යන නව විද්‍යාවෙන් ඉහළට යන්න තනන වෙලාවක කොච්චර බෙහෙත් ඒතකොට වියදම් කරනවද? කොයිතරම් සෞඛ්‍ය පහසුකමකට මුදල් වෙන් කරනවද? ලෙඩ රෝග වැඩි, බහුල වැඩි. සෑම 11 දෙනෙකින් කෙනෙක් දිය වැඩි ආරෝග්‍ය. එතකොට මේ 2019 අවුරුද්දට වැඩිය අවුරුදු 2019 අවුරුද්දේ මාස 3ක් ඇතුළත පෙරිකා රෝගී දරුවෝ 500ක් බිහි වෙනකොට 2018 වෙද්දී ඒක 1000 වෙලා. මාස 3ට 4ට මේ තරමටම ඇයි මෙහෙම වුනේ? එතකොට ඒ පෝෂණ වේදී විශේෂයෙන් ප්‍රියන්ත පීරිස් මහත්මයා වගේ පෝෂණ වේදීන් මහතුරු ඉදිරිපත් කළ දෙන කරුණු ජාත්‍යන්තර ඒගොල්ලෝ සමීක්ෂණ කළා පරීක්ෂණ කළා ආතරසේ ක්ලාක් ෂෝරින් එක්ක වසර 30ක පරීක්ෂණයක් කළා ඒගොල්ලෝ. ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා මේ මානව සමාජයේ ලංකාවේ හුඟක් දුරට මේ කියන එක අහන්න එපා කියන එක කරන්න කියනකොට කරන්නේ නැහැ. එතකොට ඊළඟොල්ලෝ සමන් දෙන්නේ නැහැ. ඊළඟට නීති උල්ලංඝනය කරනවා. වරද්ද කරන කෙනාම නිවැරදි කෙනාට පහර දෙනවා. වරදි කරු නිවැරදි කරුට චෝදනා කරනවා. මිනිමරුවම මල්මාල දාලා පිළිගන්නවා. එතකොට මේ කට්ටිය ඉන්නේ. අවවාද කරාම දත්මිතිකම්. උපදේශක්වම ඔරෝනෝ. අන්න මේ මොකද පිඹුරු මොලේ වැඩෙන්නේ කන කෑම. වැඩි පුරම කන්නේ දවස් ආනම් ඉඳලා හවස වෙනකන් පිෂ්ඨ ආහාර මේ පාම් පිටි වලින් කියන්නේ එතකොට තිරිඟු. ඒකේ බලන්නේ තිරිඟු පිටි වලින් අපට දෙන්නේ විටමින් A B C D E කියන ඔක්කොම පහ මේගොල්ලෝ අරගෙන ගුල්ලවත් කන්නේ නැති කොටස අපට එවලා තියෙනවා. ගොල්ලෝ ගහලා නැහැ හරි ෂෝක් නේ මේ පිටි නියම පිටි කන්නේ කියලා ඒක හොයනවා අපි. ඒ ගුල්ල කන්නේ නැති ඒ තරම් විස කොට. ඒ තරම් සත පහකට වැඩක් නැහැ. ඌරන්ට කොකුලන්ට එළුවන්ට කන්න දෙන්න තියෙන දේ මිනිස්සු කනවා. ඉතින් ඒ කාලේ ඒකනේ එළු වැඩ, සුනක වැඩ, ඌරු වැඩ, ගව වැඩ කරන්නේ. මොලේ නැහැ. එතකොට මේ ඉතින් කාටද කියන්නේ? එහෙනම් මේ රටාව වෙනස් කරලා අපි කෑවේ පුරාණේ දාන්නේ. පළමෙනේදී කුරක්කන්. ඊළඟට අපි සුවඳල් කෑවේ. අපි කොරළුතුඩ කෑවේ. මඩතවාලු කෑවේ. බත් තුන්වෙල බත් කාපුවෝ හරි. දැන් තුන්වෙල කන්නේ දැන් කන්න කියන්නේ එක වේලයි බත් කන්න කියන්නේ. දැන් අලුතින් සොයාගෙන තියෙන පරීක්ෂණවලදී කියනවා බත් කන්න එපා. ලංකාවේ විශේෂයෙන් බලන්න හුඟා දුරට අපේ මේ තරුණ දරුවෝ අවුරුදු 20 22 23 වෙනකොට බඩ විතරයි ඉස්සරහට එන්නේ. අර උදේ ඉඳන් රැ වෙනකන් ගවයා කනවා ඉවරයක් නැහැ. ඒ කනවා නෙමෙයි ගබඩා කරගන්න. එයා රාත්‍රියේ නවාතැන් පොලේදී තමයි එකතු කරගත්තා නැවත වම ඇරලා ආයි ගන්න හොඳ ටික කනවා අන්තිම එළියට දානවා. එයා දත්ත රැස් කරනවා. දැන් අපි මොකද කරන්නේ? අපි කන එක විතරයි. අපි මොලේ වැඩිලා නැහැ. පිඹුරු මොලේ තමයි වැඩෙන්නේ. ඒතර පිඹුරු මොලේ වැඩෙනවා කියන්නේ පිඹුරා වෙනවා කියන එක නෙමෙයි. අර තිරිසන් ගති. එතකොට ඒක තමයි වැඩෙන්නේ. අවම වශයෙන් වානර මොලේවත් වැඩෙන්නේ. දැන් තායිලන්ත වගේ රටවල ඒගොල්ලන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග චින්පන්සියට කියන චිත්‍රය අඳින්න කියලා. එයාට දෙනවා මලක් ඇඳලා සුදු රෙද්දට ඒක මේ මහන්න කියලා. එයා මහනවා. එයා ඉන්දිකට නූල දාලා මහනවා. එයා රෙදි හොදනවා. එයා තනියෙන් නා ගන්නවා. අද අපේ ළමයෙකුට තනියෙන් නා ගන්න පුළුවන්. මොනවද කරන්න පුළුවන්? නිකම්ම ඉන්න ඔහි ඉන්න. එහෙනම් මේක දොස වර ළමයාගේද?
එහෙනම් අපි පාලක ඉහළ තලයේ ඉඳලා පහළ තලයේ දක්වාම අපි දැනුවත් නැහැ. ඒකට විද්වතුන් ඇසුරු කරන්න. අසවනාත බාලන්න. පණ්ඩිතානන්ත සේවනා. ඉතින් අපිට කිව්වේ කියන්නේ උගතුන් ඇසුරු කරන්න. පළපුරුදු ඇසුරු කරන්න. අධ්‍යක්ෂකම් තියෙන ඇසුරු කරන්න. ඉතින් එතකොට තමයි මේකේ මේ අලුත් වෙලා චින්තන ශක්තිය වැඩි වෙන්නේ. ඇත්ත වශයෙන්ම බුද්ධික මහත්තයා මේ කන කෑම අපි. ඊටා භයානක කෑමක් කන්නේ. මේ නිකම්ම කිරිමෙට ටිකක් ගිලිනවා. උදේ පාන්දරට කනවා, දවල්ට කනවා, කොත්තු කනවා, රයිස් කනවා. කොත්තු රයිස් කකා ඉඳලා මේ සංවර්ධනය යන්නේ නැහැ. ඉතින් එහෙනම් අපි ධාන්‍ය වර්ග කමු. දැන් අර බලංගොඩ මානවයාගේ ඒ කාලා තියෙන කෑම මොනවද? එයා කාලා තියෙන ධාන්‍ය. ධාන්‍ය වර්ග කාලා තියෙන බෙල්ලෝ ඒ කටු අහු වෙලා තියෙන. ඒ කියන්නේ මොන හරි ඒවා භාවිත කරලා තියෙනවා. ඉතින් අපි කනතරමක් කන්නේ පිෂ්ඨ කෑම ඒවා කාලා අපි එක තැඟලා ඉන්නවා. ඉතින් රට ගොඩ නගන්න පැල හිටවන්න ජාතිය ගොඩ නගන්න සිදිත් විදිත් මේවා ගැන කල්පනා වෙන්නේ නිදා ගන්න එක තමයි තියෙන්නේ. එහෙමයි පැහැඳුන්නේ. අපිට හිතන්නට බොහෝ දේවල් තිබෙනවා. අපිට නැවතත් අපි ගැන කල්පනා කරන්නට බොහෝ දේවල් තිබෙනවා. මේ තවත් සිංහල අලුත් අවුරුද්දක් නොවි ඔබේ ජීවිතය වෙනස් කරන නව වසරක් අලුත් අවුරුද්දක් කර ගැනීම ඔබ සතුව තිබෙන්නේ. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට ඔබ නැවතත් ගම්මැද්ද දම් සවිය සමග ගෞරවනීය සම්පතන් වහන්සේ සමග කතා කරමින් සිටියේ මේ අවුරුද්දත් එක්ක අපි අපේ ජීවන රටාවන් වෙනස් කරගන්න ඕනේ කොහොමද? අපට වැරදුණු තැන් මොනවද? විශේෂයෙන්ම ආහාර රටාව අපි කොයි විදිහටද නිවැරදි මාවතට යොමු කරගත යුත්තේ කියන කාරණාව වහන්සේ තමත් පැහැදිලිව සවිස්තරාත්මකව සඳහන් කරන්න යෙදුණා. අපේ හැමදෙරුනේ අපි මේ අලුත් අවුරුද්දත් එක්ක කතා කරන මාතෘකාවක් තමයි මේ නැකත් චාරිත්‍රය. නැකතර තමයි අපි වැඩ කරන්නේ. නැකත් ගැන කතා කරද්දී ඇතමෙක් සඳහන් කරනවා නැකත් කියලා දේවල් නැහැ කියලා. මේ අහසේ තාරකා ග්‍රහලෝකත් එක්ක මොකක්ද අපි මේ කරන ගනුදෙනුව? ඊට වඩා අපි මේ බෞද්ධ දර්ශනයත් එක්ක අපට ගමනක් තිබෙනවා කියලා. හැබැයි අපි අනාදිමත් කාලයක ඉඳලා මේ නැකත් චාරිත්‍රාත් එක්ක අපේ ජීවිතේ ගැට ගැහිලා තිබෙනවා. ඒ නිසා තරුණ පරපුර බොහෝ වෙලාවට මේ මතවාදයත් එක්ක මේ කරුණු කාරණා දිහා සැකසංකා සහිතව බලනවා. මෙතනදී මම වහන්සේගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ අපි තරුණ පරම්පරාවට මේ නැකත් චාරිත්‍රවල තිබෙන වටිනාකම වැදගත්කම සහ බෞද්ධ දර්ශනය තුළ නැකත් පිළිබඳව කොයි විදිහට සඳහන් කරලා තිබෙන්නේ. ඒ කියන කාරණාව අද දවසේ මේ අලුත් අවුරුද්ද උදා වෙන්නට තව හෝරාවක් ආසන්න කාල සීමාවක් තිබෙන්නේ. මේ මොහොතේ අපි ඒ ගැන විශේෂයෙන්ම පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි හඳුන්නේ. ඔව් දැන් අපිට හොඳටම අපි දන්නේ කන්නේ බුද්ධික මහත්මයා මේ අපේ බෝසතාණන් වහන්සේගේ චරිතය බැලුවම දැන් බෝධිසත්ව 550 ජාතක පොතේ ජාතක කතා පරිශීලනය කරනකොට නැකත් පිළිබඳව නැකත් ගැන කියවෙන ජාතක කතා තියෙනවා. ඒකලම බෝසතාණන් වහන්සේගේ මේ උප්පත්තිය ඒ පිළිබඳව විශාරදයෝ බමුණන් ගෙනල්ලා ඒ උප්පත්ති වේලාවල් අනුව එතුමාට නම් තවන්න එතුමා කොහොම කෙනෙක්ද කියන එකේ වගේ ප්‍රකාශ වුණා. ඒවා ඉතිහාසයේ සටහන් වෙලා තියෙනවා. ඒ වගේම මෙතන අපි ටිකක් මතක තියාගත්තොත් මේ සුබ මොහොත කියන එකනේ නැකත කියන්නේ හොඳ දෙයක් කරන්න පටන් ගන්නකොට හොඳ මොහොතක හදාගමු. ඒකයි. ඉතින් නැකත් තියෙනවද? නැකත් ඇත්තද? මේ ඒව හොයනට වඩා අපිට ටිකක් ඒ මොහොතක් යම්කිසි උතුම් කාර්යයක් කරනකොට හිත සංසුන් කරගෙන පාලනය කරගෙන ඒකට එකඟ වෙලා ඒ අදාළ කටයුත්ත කරන්න කියන එක නෙමෙයි කියන්නේ. එතකොට නැකත වෙලාව තිතිය ඒවා අපි ඔක්කොම ඒවා තිබෙන තැන්වල තිබිච්චාද? ඒවා අපිට කියන්න බෑ ඒක වැරදිද කියලා. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත පිරිසක් ඒක පිළිගරගෙන තියෙනවනේ. දැන් මෙච්චර කාලයක් මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තරුණ දුල්හ පුතාලට අපි කියන්නේ ඒ ගැන වාද විවාද කර ඉන්න ඕනේ නැහැ. නැකත් මොනතරම් හදලා දුන්නත් වැඩක් නැහැ. තමන් තුළ උත්සාහය නැත්තම්. උනන්දුව නැත්තම්. කැලේ රජ්ජුරුව කියලා සිංහයා
එයාට බඩගින්නට සතුන් ඇවිල්ලා එයාගේ කටට පනින්නේ නේ රජුරන්ගේ බඩගින්න නිවන්න ඕනි කියලා. සිංහයාත් ගිහිල්ලා දඩයන් කර ගන්න ඕන. ඉතින් ඒ වගේ මගේ උත්සාහය ධෛර්යය උනන්දුව තියෙන්න ඕන. එහෙම නැතුව ඉතින් මට නැකත මොනවා කරන්න රක්කන්තක් කින් කරිස්සති කියලා තියෙනවා. දැන් මම උදාසීන වෙලා කම්මැලි වෙලා දැන් නැකත හදලා තියෙන්නේ නැකත රණු මන්ද වැඩ කරාම නැකතෙන් මාව කවනවා. නැකතෙන් මාව නගින්න නැකතට කරන්න දෙයක් නෑ. නැකතට වැඩ මම කරන්න ඕන. මමයි මේ විශ්වාසය ගොඩනගා ගන්න. විශ්වාසනීය භාවය. ඒකට උනන්දුව ඇති කර ගන්න ඕන, උත්සාහය ඇති කර ගන්න ඕන, ධෛර්යය ඇති කර ගන්න ඕන, පූර්ණ විශ්වාසයක් ගොඩනගා ගන්න ඕන. ඒවයි අපිට තියෙන්න ඕන. ඒ නැතුම ඉරහඳ මේ තාරකාවල් ඒවයි ස්වභාවික වස්තුන් ඒවා තියෙනවා. ඒවත් ඉතින් මොනවා හරි කරුණු කාරණා ඉදිරිපත් කරලා තියෙන ඒ දාර්ශනිකයෝ ඒගොල්ලෝ ඒවට අවශ්‍ය කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ඒ ගැන තර්ක විතර්ක කර ඉන්න යන්න ඕන. හුඟක් දුරට වැඩ කරන පුද්ගලයෝ නම් කතා කර තර්ක විතර්ක කර ඉන්නේ නැහැ. හොඳයි කියන යම් දෙයක් තියෙනවා ඒක ක්‍රියාත්මක කරනවා. ඒතකොට තමනුත් යම්කිසි ධෛර්යයක් වීර්යයක් ඇති කරගෙන ඒ වැඩේට යොමු වෙනවා. ඉතින් එච්චරනේ අපිට මේක තර්ක විතර්ක කරගෙන ඉන්න කතා. ඒක නෙවෙයි ඕනේ. ඇත්ත වශයෙන්ම දූලා පුතාලා තරුණ දරුවෝ අපිත් මේ වැඩසටහන සමන් දෙන දරුවෝ හැම කෙනාටම අපි ආදරෙන් කියා දෙන්නේ සාම්ප්‍රදායිකව පැවතුණු දේවල් ඒගොල්ලෝ කරගෙන ආව මුතුන් මිත්තෝ. ඒගොල්ලන්ට වැරදුනේ නැහැ. ඒගොල්ලෝ නිරෝගීව හිටියා. හොඳට හිටියා. අපි මේවා අවඥාවට ලක් කරන් මේවට අපි නොඑක් අර්ථකථන දෙන්න යාමින් තමයි ප්‍රශ්න මතුවලා තියෙන්නේ. ඒ නිසා ඒක පැත්තක තියමු. අපි උත්සාහවන්ත වෙමු. අපි ධෛර්යවන්ත වෙනවා. අපි අදාළ කටයුතු හොඳට ආරම්භ කරනවා. දැන් තව පැයකින් අමාරකින් අපිට වැඩ අල්ලන්න, ගනුදෙනු කරන්න, ආහාර අනුභව කියලා අපිට තියෙනවා. දැන් හොඳට මොන්කට මිස්සෙද කෙටි බතක් උයාගෙන කන්න තියෙනවා. ඉතින් ඒ මොන්කට කියනකොටම පේන ගුණදායි දාන්නේ. වටිනා දෙයක් විටමින් A B ඔක්කොම තියෙනවා. එතකොට රතු කැකුළු ඒකේ කුරුට්ට සහිතව. එතකොට B විටමින් ශරීරයට උමනා කරන විශේෂයෙන් බත් වලින් අපි B විටමින් ගන්න. බැදියා රෝගය කියන එක දුර වෙනවා. මේ කට දෙපැත්ත තොල් දෙක වන වෙන්නේ කට දෙපැත්ත වනන්නේ B විටමින් නැතිකම. වෛද්‍යවරුන්ගෙන් අහලා බලන්න. එතකොට එතුමන්ලා කියනවා කුරුට්ට සහිත ආහාර කන්න. එතකොට දැන් අපිට පැය 8ක 10ක කාලයක් විරාමයක් ලැබෙනවා. 364 දවසක්ම කාලා මේක ඉවරයක් නැහැනේ. ඉතින් පොඩි විවේක විරාමයක් දුන්න බඩට පොඩ්ඩක් ඉවසලා ඉන්න. බඩ ගින්නට කන්න කියන්නේ දැන් වෛද්‍යවරු කියනවා. දැන් සොයාගෙන තියෙන කරුණු අනුව කියන්නේ බඩ ගින්නට හොයාගන්න. දැන් ওই සතාසීපාවොත් ඒගොල්ලෝ බඩ ගින්න එනකන් ඉඳලා තමයි දඩේම හොයාගන්නේ. මේක අපි කනවට කනවා. උමනාවට කනවා බොනවා නෙමෙයි. ඉතින් දැන් මේ නැකත් වෙලාව එකක් පෙන්නේ මේක පොඩි විරාමයක් දුන්නා. උදරයටයි හිතටයි ගතටයි ඔක්කොටම සැහැල්ලුයි. ඉතින් අපි බඩගින්න තමයි කන්නේ. ඉතින් හොඳ ආහාර වේලක් ගන්නවා. පෝෂදාය ආහාර වේලක් ගන්නවා. ගුණදාය ආහාර වේලක් ගන්නවා. ඒ ටික අනුභව කළාම රුධිරය හොඳට වඩනවා. ශරීරය නිරෝගී. තමන් උද්‍යෝගවත් ප්‍රබෝධය. ඉතින් වැඩට බහිනවා. ඉතින් ඒක තමයි මේ හොඳ දෙයක් කන්න බොන්න දුන්නේ අපිට. ඉතින් ඔය මේ අපිට සිංහල ජනතාව සිංහල දෙමළ ජනතාව හදාගෙන මේ කන බොන කෑම බොහොමයක් බලන් ඒවා හදන්නේ ධාන්‍ය වර්ග වලින්නේ. උඳු, තල, මෙනේරි, කුරක්කන්, හාල් ඉතින් ඒවා හොඳ වර්ග. ඒවා තමයි අපි කන්නේ. එහෙම නැතුව මේ මහ දරුණු ගොරෝසු මේ තාම රළු ආහාර ඒවා අනුභව කරන්නට ඕන අය කැමති අය ඒවා විකුණ ගන්නට කැමති නම් ඒගොල්ලෝ එක එක අදහස් කියනවා. අපි ඒක නෙමෙයි බලන්න ඕනේ. ඒගොල්ලෝ දියුණු වෙන්න ඕනේ. ඒගොල්ලෝ සංවර්ධ වෙන්න ඕනේ. අපි යෝජනා කරමු. ඉතින් ඕගොල්ලන්ගේ ලස්සන වචන වලින් මට අතතෝ කියන කෑම ගැන වචන මම දන්නේ නැහැ. එක ඉංග්‍රීසි වචන තියෙන්නේ. අතතෝ දැන් තියෙන වචන කෑම වල ඉංග්‍රීසි වචන කියන්නේ. සිංහල වචන ගැත්තෙම නැහැ. දැන් දානමාන වලට ගියාම ගාන වල ළමිස්සු ගෙනල්ල එකක දාති බෙදනවා. මොනවද කියලා මේ ඉංග්‍රීසි නමක් කියනවා. ඉතින් ඒපයි කියලා අතවාන. ඒක මොකද්ද දන්නේ? බැලුවට පස්සේ හොඳ කෑමක්. බලන්න මේ අලු කෙසෙල් ගෙනල්ලා තියෙනවා. අලු කෙසෙල් කියන්නේ තෝරමාලු වලටත් වඩා ගුණ 10ක කෑම. අර ළමිස්සු කිව්වේ වචනෙට බය වෙනවා. මොනවද දන්නේ? ඒක කන්න තියෙන කෙරමේ කොහොමද දන්නේ? පාට තියෙනවා. ඒක හැඩ ගල්වලා තියෙන විදිහ සමහර අපිට තේරෙන්නේ මේ මොනවද කියලා. ඒ නිසා මේ අවුරුදු නැකත් වලට පෙන්නලා තියෙන වඳින්න gadu කරන්න මේ බලන්න වන්දනාව පසඟ පිටුවල වඳින්න ඕන. මුළු ශරීරෙම දිගහැරෙන. නැමෙනවා. එතකොට ඒ ටික වැඩි හිටියෝ 6-7 දිනකට කළාම හොඳ ව්‍යායාමයක් ඇඟට. එයා ප්‍රාණවත් වෙනවා.
එතකොට එයාගේ ඔක්කොම හැකිරලා තියෙන ඉන්ද්‍රියන් ඔක්කොම සේරම දිග ඇදලා හොඳ ශක්තිමත් බඩගිනිනවා. ඉතින් කනවා. කාලා වැඩිට බයන පැලයක් ඊට ඔන්න කුඹරට යනවා. ඉතින් අවුරුද්ද පුරා ප්‍රබෝධනවා. ඉතින් එහෙම නෑ නියද. ඉතින් නැකත එනකන් ඔහේ බොරුවට ඉන්න කලින් ගෙනල්ලා උරව කපලා කුකුල කපලා දොර මොල්ලේ එහෙමනේ කලින් ඒව ලැහැත්ති. මේ බරුවට නැකත එනකන් බලන්. එහෙම බොරු කරු Taman රැවටෙන්නේ. ඒ නිසානේ අද දහස් ගණන් දිය වැඩියා, ලක්ෂ ගණන් දිය වැඩියා, දහස් ගණන් හෘද රෝගී. ඉතින් තරුණ දරුවෝ පවා 6 දිනකින් එක්කෙනෙක් දත් දිරලා. එතකොට 11 දිනකින් එක්කෙනෙක් දිය වැඩියා. 38ක 36ක අවුරුදු 40ට කලින් ඉන්න කාන්තාවෝ පිරිමි හදවත් රෝගී. ඉතින් බලන්නකො අපි මේ එහෙනම් අපේ පුරාණේ අපේ පුතුන් මිත්තෝ නැකතට වැඩ කළා වෙලාවට වැඩ කළා ගන්න දෙන්න කෙරුවා ආහාර අනුභව කළා ඒගොල්ලෝ අවශ්‍ය කටයුතු කළා නිරෝගීව හිටියා. ඉතින් එහෙනම් අපි මේ පැත්තත් බලමු. අත් වශයෙන්ම මේ චාරිත්‍ර විදි නැකත් කියන ඒවා බැහැර කරන්න හොඳ නැහැ. විවේචනය කරන්න එපා. අර්ථකථන දෙමු. නව අර්ථකථනයක් දීලා අපිට ආර්ථික අපිට නිරෝගී භාවය අපේ අධ්‍යාපනය අපිට මීට වඩා ලෝකයක් එක්ක අපි තරඟ කරන්න ඕනේ. ඒකට අවශ්‍ය කටයුතු කරගෙන යමු. වහන්සේ සඳහන් කළා වගේම අපේ හඳුරන්නේ දැන් මේ අපේ ආදි මුතුන් මිත්තන් මේ වසර දහස් ගණනක් තිස්සේ අපට දායාද කරපු මේ හැම දෙයක් තුලම තිබෙනවා අර්ථයක්. මුලින් සඳහන් කළා වගේම මේ හැම දෙයකටම බුදුදහමේ ආශිර්වාදයේ පදනම එකතු කරලා තිබෙනවා. දැන් අලුත් අවුරුද්ද ගතට පස්සේ අපි දෙමව්පියන්ට සලකනවා. අසල්වැසියන්ට සලකනවා. අපි විහාරස්ථානට ගිහිල්ලා පුණ්‍ය කාලයේදී නොයෙකුත් දේවල් කරනවා. ආගමික වතාවත් වල නිරත වෙනවා. මේ අලුත් අවුරුද්ද අර්ථවත් විදිහට ගත කළ හැකි ඒ ක්‍රමයක් සහ වටපිටාවක් තමයි සකස් කරලා තිබෙන නිසා අපිට ලැබිලා තිබෙන්නේ. ඉතින් මේ දේවල් අපි මේ සංකල්පය මේ අභ්‍යන්තරයේ තිබෙන වටිනාකම් අපි තේරුම් ගත යුතු තිබෙනවා. ඒවා විවිධ විදිහේ වැරදි ආකාරයට අර්ථකථනය කරන්නට ගියොත් ඒවයි හරපද්ධතියින් විනාශ වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳව වඩාත් අවබෝධයෙන් යුතුව අධ්‍යයනයක් කළ යුතුව තිබෙනවා. එයයි මේ මොහොතේ මතක් කළ යුතු තිබෙන්නේ. අපි හැමදෙරුනේ දැන් අපි දකින්න දෙයක් තමයි මේ අලුත් අවුරුද්ද ගත්තට පස්සේ අපි හැමෝම එකට එකතු වෙනවානේ පවුලක් විදිහට. කොළඹ රටේ ඉඳලා ගමට යනවා. ඉතින් දරුවෝ දෙමව්පියෝ වැඩිහිටියෝ සියලු දෙනා එකට එකතු වෙන අවස්ථාවක්. අපි අලුත් අවුරුද්දේ හරය විශේෂයෙන්ම පවුලක් විදිහට පවුල තුල ආර්ථිකය කළමනාකරණය කර ගැනීම කියන එක අතිශය වැදගත් වෙනවා. අලුත් අවුරුද්දට අපි එකතු වුණාට පස්සේ අපි මාසයක් තුල හරි හම්බ කරගත් සියල්ල දවස් 2-3න් විනාශ කරගන්න නැතිව අපි මේ අවුරුද්දත් සමරමින් ඉතින් එහාට ගිහිල්ලා ඉතින් පස්සේ කාල සීමාවත් අපි ජීවත් වෙන්න එපා. දැන් අපි පඩියක් ගත්තොත් මාසයන්තිමේ ඊළඟ අපට පඩියක් හම්බෙන්නේ ඊළඟ මාසයන්තිමේ. ඉතින් එහෙම වුණාම දැන් මේ අවුරුද්ද අපි කළමනාකරණය කර ගැනීම මේ දවස් කිහිපේ කළමනාකරණය කර ගැනීම අතිශය වැදගත් වෙනවා. බුදුදහමෙත් මේ ආර්ථික කළමනාකරණය පිළිබඳව බුදුන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරන්නට ඉදලා තිබෙනවා. මේ කාරණාවත් මෙතනදී මතක් කිරීම වැදගත් අපි හඳුනන්නේ. ඔව් අපේ වහන්සේ දැන් මේ අපිට මේ අවුරුද්ද කියන එක 2021 ඇවිල්ලා ඉවර වෙන එකක් නෙමෙයිනේ. දැන් අපි හිතාගෙන ඉන්නේ ඒක දැන් 2021 අවුරුද්ද මේ විතරයි ඊට පස්සේ අවුරුද්දක් නැහැ. එහෙම වෙන්නේ නැහැනේ. අවුරුද්දක් පුරාම තියෙන සැලසුම් වෙන්න අපට. එතකොට අපි අපේ උපයන ධනෙන් අපිට කොටස් දෙකක්ම ආයෝජනයට යොදන්න කියනවනේ. එතකොට එකක් කන්න බොන්න එකක් තැන්පත් කරන්න. මොකද මේ උත්සවයකට කරදරයකදී විපතකදී ඕමනාවට යොමු කරන්නේ වැය කරන්න. එතකොට මේ ඒක අපිට අවුරුද්ද පුරාම සැලසුම් කරගන්න පුළුවන්. ඉතින් ඇත්ත වශයෙන්ම අර කිව්වා වගේ මේ අවුරුද්දෙන් පස්සේ අවුරුද්දක් නැති විදිහට තමයි මේ හැසිරෙන්නේ. කන්නේ බොන්නේ සේරම කාගෙන බීගෙන නටාගෙන එහෙමනේ කියන්නේ සාමාන්‍ය. ඉතින් අවුරුද්ද කියලා කියන්නේ මේ හුඟක් දෙනෙක් හිතන්නේ හොඳට ඇඳුම් ටිකක් ඇඳගෙන නටන්න ඕනේ, එදි වෙනකන් සංගීත සම්දර්ශන තියන්න ඕනේ. ඒක වරදක් කියනවා නෙමෙයි මම. එහෙම විනෝද වෙමු. අපි හොඳට නටන්න ඕනේ, සින්දු කියන්න ඕනේ, හොඳට අඳින්න ඕනේ. හැබැයි අපිට ණය වෙලා තීන සල්ලි ටික නැති කරගෙන ණයටත් පොලියටත් අරගෙන බඩු භාණ්ඩ උගස් තියාගෙන මේ කන්න බොන්න මොකද්ද මේ එහෙම අවුරුද්දක් කොහෙද කියලා තියෙන්නේ. එහෙම නැහැ. අර අවුරුද්ද පුරාම තමන් වැය කරන දේවල් කන බොන දේවල් එක්කම ඔළුවේ තියාගන්න සිංහල අලුත් අවුරුද්දක් අපට එනවා. අම්මා තාත්තා බලන්න ඕනේ, ඥාතීන් බලන්න ඕනේ, නෑගම් යන්න ඕනේ, තෑගි භෝග දෙන්න ඕනේ. ඒවා හුවමාරු කරගමු.
හැබැයි අවුරුද්දෙන් පස්සෙත් අපිට තව ජීවත් වෙන්න තව වැඩ තියෙනවා. ඒකලම අමතක කරන බව වෙසක් එනවා. පොත් පිටින් උත්සාහ ඉන්නේ කණ්ඩායම්. දන්සල දෙනවා මහා බද්දන්සල් නිකන් දන්සල් එකක් කර පොඩි බද්දන්සල් කොහෙවත් නැහැ. ඔක්කොම මහා බද්දන්සල්. ඒවට දෙන්න ඉපේ. ඉතින් ඒවට දෙන්නත් ඕනේ. විවෘතකකින් එනවා. එතකොට අපිට අපි කන්න බොන්නත් ඕනේ. ඉතින් ඒ නිසා අවුරුද්ද කාලම හරියන්නේ නැහැ. Taman කලමනාකරණය කරගන්න අවුරුද්දක්ම අපිට ලැබෙනවා. අවම වශයෙන් අවුරුද්දේ පළවෙනි මාසේ ඉඳලා පුළුවන් අපිට යම් මුදලක් ඉතුරු කරගන්න. පාසල් වල අපේ දරුවන්ට වේදම් කරන්න ඕනේ, ඉස්කෝලේ යන දරුවන්ට වේදම් කරන්න ඕනේ. එහෙම තියෙනවා. නමුත් ඒ හැමදේම කලමනාකරණයක් කරගන්නවා නම් මම හිතනවා අපේ ණය වෙවි පොලියට අරගෙන තීන දේපල විකුණ අවුරුදු කන්න ඕනේ නැහැ. මොකද අවුරුදු කනවයි කියලා කියන්නේ අම්මා තාත්තා දුව දරුවෝ සහෝදර සහෝදරියෝ ඥාතීන් එකතු වෙලා සුවදව අපිට ප්‍රමාණයකට අපිට ගැළපෙන්න අපේ ආර්ථිකයට ගැළපෙන්න අපේ සෞඛ්‍යයට ගැළපෙන්න අපේ සාර ධර්ම අපේ හැදියාව දරුවෝ දෙමාපියෝ මේ ඔක්කොම එක අපිට ඉන්න එක මේසෙ ඉඳගෙන එකට ඉඳගෙන කන්න බොන්න පුළුවන් සීලාචාර වැඩ පිළිවෙලක් අපි හදා ගන්න ඕනේ. එහෙම නැතුව මේ කා කොටාගෙන බැනහඬ ගහගෙන රතිඤ්ඤ පත්තු කරන එක මොකද්ද තේරුම? පරිසර හානි වෙනවා, අසනීප ළමයි ඉන්නවා, කුඩා දරුවෝ ඉන්නවා, නොයේ ගැටලු විශේෂයෙන් නිවාස සංකීර්ණ තියෙන භූමිවල පුංචි ගෙවල් වල ඉන්න සමූහයන් ඉන්න තැන්වල රතිඤ්ඤ පත්තු කරනවා තියා හරියට අතපය දිගරින්නත් බැහැනේ. ඒ තරම් අපහසුයි. නමුත් අපි රතිඤ්ඤ පත්තු කරනවා. ඊළඟට අනවශ්‍ය විදියට මේ වසවිස කනවා. අනවශ්‍ය විදියට ගමන් බිම. දැන් අවුරුදු උත්සව තරඟ පවත්වනවා. ඉතින් තරඟ බයිසිකල් පැදගෙන පාපැදී පැදගෙන යන්නේ 6-7 දිනයි. සහයෝග දෙනවා 75ක් විතර. ඉතින් බයිසිකල් වල 3-4 දනගෙන සිංහ කොටිය බිම එයාලා උඩ එතකොට වතුර ගහගෙන අසනීප වෙලා අනතුරු වෙලා පහරේ ගමන් කර මිනිස්සු අගල්වල. ඉතින් මේක අවුරුද්ද සැබදීම නෙමෙයි විශාල කලබගැහෙනි ගොඩක්. ඊළඟට සංගීත සංදර්ශනය පටන් ගත්ත වෙලාවෙ ඉඳලාම ගහමරා ගන්නක පොලිසිය මහත්තුරුන්ට ඉවරයක් නැහැ, හමුදා මහත්තුරුන්ට ඉවරයක් නැහැ. මේව බේරන්න. මේ විනෝද වෙන නටන්න නෙදී. ගායක ගායිකාවෝ සින්දු කියන ප්‍රේක්ෂකයෝ නටපල්ලකෝ. මේ වෙන જાති. එතකොට අර මිනිස්සු කෑ ගහනවා සින්දු කියන ගමන් අප්පුඩි ගහන්න කියලා. ඒක ගායක ගායිකාව කියන්න ඕනේ. ඒක ප්‍රේක්ෂකයන් ඒක කරන්න ඕනේ. ඉතින් ඒක පැත්තකින් ඒ සින්දු අහනකොට අප්පුඩි නෙමෙයි යකා නගින මේ කියන සින්දු අහද්දි. ඒවත් ඉතින් අපි කල්පනා කරලා බලන්න ඕනේ. දැන් නැට වෙන්න සින්දු කියන්න එපා. මේ සින්දු වල රචනාවල් සින්දු වශයෙන් කියනවා. එතකොට ආඬ වැඩියාවල්. ඔක්කොම නවත්තමු අපි. අපිට ඒව නෙමෙයි අවුරුදු කියන්නේ. පණිවිඩයක් දෙන්න. නැකිතීමක් උද්‍යෝගයක් ප්‍රබෝධයෙන් නිර්මාණාත්මකව කෙනෙකුගේ මොලේ ඥානයේ ශක්තිය වැඩිලා එයා හොඳ ඉහළ තලයකට යන විදිහේ ප්‍රබෝධමත්ව ගීතයක් ගායනා කරන්න. ඒක අහලා දියුණු වෙන්න. දැන් ඉන්දු චීන යුද්ධයක් යන්න ගියා. ලතා මංගেশකර් කලා ශිල්පිනිය එකතු වුණා. ඒගොල්ලෝ ගීතයක් ගායනා කරා. යුද්ධේ නතර වුණා. සියල්ලෝ සමගි වුණා. ඒ ඉතිහාසයේ තියෙනවා ඕනතන. අන්න කලාකාරයෙකුගේ ශිල්පියෙකුගේ සමාජ මෙහෙවල. ඉතින් ඒවා අපි බලන්න ඕනේ. ඒ වගේම මේ ඔබතුමාගේ ප්‍රශ්නය තමයි මේ ආර්ථිකය කළමනාකරණය කරගන්න අවුරුදු කනවයි කියලා ණය වෙවි කන්න නෙමෙයි. අපි කන්න ඕන නොකනොබී ඉන්නත් බෑ. ඉතින් මුදල් උපයන පඩියක් ලැබෙනවනේ. අද ඇත්ත වශයෙන්ම ඉතින් අවුරුදු වලට කියලා ආයතන වලින් රජයෙන් රාජ්‍ය සේවකයාට පෞද්ගලික අංශවලට ඒගොල්ලෝ ටිකක් වැඩිපුර මේ සමයේ වැඩිපුර මුදලක් අතර දෙන එක සාධාරණයි. ඉතින් ඒගොල්ලෝ විශේෂ උත්සව සමයක්නේ. ඉතින් ඒවා කෙරෙන්න ඕනේ. අම්මා තාත්තා ඇඳුමක් අරන් දෙන්න ඕනේ. දුප්පත් කෙනෙකුට සලකන්න ඕනේ. නැති බැරි කෙනෙකුට උදව් කරන්න ආච්චි අම්මලා සිය තාත්තලා ඉන්නේ කොට උදව් කරන්න ඕනේ. ඉතින් මේවා බැලුවම අපි ඊටාම සංකීර්ණ කාරණා. ඉතින් අද බැලුවම ඉතින් අවුරුදු කනවද නැත්නම් අපි මොකද කරන්නේ කියලා ධර්මිති කනවද කියන එක තමයි දැන් තීන්දුව කරන්න වෙලා තියෙන්නේ. ඒ තරම් ව්‍යසනකාරී තත්ත්වයක් ඇවිත් තියෙනවා. ඉතින් කොරෝනා එකත් එක්ක අපි ලෝකෙම කඩා වැටුණා. ඒ අනුව අවුරුදු චාරිත්‍ර වලට අපි මුල් තැන දීලා අපි තව දුරටත් ඉස්සරහට නැගිටින්න පුළුවන් ශක්තිමත් ඉස්සරහට යන්න පුළුවන් වැඩ පිළිවෙල හදාගමු කියන එක තමයි මම යෝජනා කරන්න තියෙන්නේ. අපේ හඳුරන්නේ අපි රටක් විදිහට ජාතියක් විදිහට අපි ඊටමත් වැදගත් සුවිශේෂී සම්දිස්ථානයක් නැත්නම් කාල සීමාවක් පසු කරමින් ඉන්නේ. කොරෝනා ව්‍යසනය ඊට ප්‍රථමයෙන් පාස්කු ප්‍රහාරය මේ දේවල් එක්ක අපට අවුරුදු සමරන්න බැරි වුණා. හැබැයි අපි මේ පාර යම්කිසි විදිහකට ඉහිල් වෙලා අවුරුද්ද සමරනවා. ලංකාවේ හැම පළාතකම හැමෝම එකට එකතු වෙලා මේ නව
අවුරුදු උදාව සමරනවා. හැබැයි අපේ හාමුදුරනේ අපි රටක් ජාතියක් විදිහට අපි අපේ ඉලක්ක අරමුණු කරා යා යුතු තිබෙනවා. අපි දකිනවා අද වෙද්දී අපි තනිවත් සමූහයක් විදිහටත් අපි හරි තැනදී ඉන්නේ කියන කාරණා. දැන් අපි ආගමික පැත්තට යමුනොත් අපේ හාමුදුරනේ අපි වසර 2600කට ආසන්න කාලයක් ගැන කතා කරන බුද්ධ ධර්මයේ ආభాෂය ගැන. අපි ඇත්තටම ධම හරියට අපේ ජීවිතවලට එකතු කරගෙන තිබෙනවාද? අපි මේ අල්පේච්ඡ බව අපේ ජීවිතයට අපි අරගෙන තිබෙනවාද? මේ අත්හැරීම කියන කාරණාව අපි අපේ ජීවිතයට අරගෙන තිබෙනවාද? මේ අලුත් අවුරුද්ද දවසක අපි එකිනෙකා අතර තියෙන සමගිය, ඒ වගේම දානය, ප්‍රිය වචනය මේ වගේ බුද්ධ ධර්මයේ උගන්වන කරුණු කාරණා පිළිබඳ අපි අවධානය යොමු කරලා තිබෙනවාද? ඒ නිසා මේ දවසේ අලුත් පියවරක් තබන්න තනිවත් රටක් විදිහටත් ජාතියක් විදිහටත් අපි අලුත් ගමනක් යන්නට අවධානය යොමු කළ යුතු අපෙන් මගහැරිලා තියෙන කරුණු කාරණා මොනවද කියන කාරණාව මේ මොහොතේ මම හිතන්නේ අතිශය වැදගත් වෙයි අපේ හැමෝටම මේ රටේ සංඝ පිටුරන් වහන්සේ නමක් විදිහට වහන්සේ බොහෝ දෙනා ප්‍රේ කරන භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් මේ මොහොත අතිශය වැදගත් පුණ්‍ය කාලයක අපි මේ ඉන්නේ. ඒ නිසා අපිව නරඹන අපිව අහන්න බොහෝ දෙනෙකුට ඔවුන්ගේ ජීවිත තනිව හදා ගන්න වගේම රටක් විදිහට ජාතියක් විදිහට අපි යා යුතු ගමන් මඟ පිළිබඳව කෙටි පැහැදිලි කර ගැනීමක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. ඔව් අපේ මහත්තයා දැන් අපි මේ අපි නිදහසෙන් පසුව ගැන කියලා කතා කළොත් 73 වසරක් වෙනවා අපි නිදහස ලබාගෙන මේ මම ආගෙන මේ ළඟදී දවසක් කියනවා අද ඉඳලා දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙල පටන් ගන්නවා කියලා ආරම්භ කළයි කියලා. ඒ කියන්නේ තවත් බෙදෙනවා අපි. දැන් ඒ කියන්නේ මේ යම් කිසි දවසක මම ආගෙන ප්‍රවෘත්ති වලට කියනවා මේ දැන් අද ඉඳලා මේ ඒ කිව්ව දවසේ ඉඳලා දැන් දවස් කීපයක් ඇති මේ එක කියලා මේ ඒක ප්‍රධාන ප්‍රවෘත්තියක්. දේශපාලන පක්ෂ නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ වැඩ ආරම්භ කරයි. එතකොට දැන්ටම තියෙනවා 100කට කිට්ටු. එතකොට මේ 73 අවුරුද්දකේ අවසන 100කට ආසන්න පක්ෂ මේ කොරෝනා ඇවිල් සුණු විසුණු වෙලා එහෙම තියෙද්දී තවත් මේක අපි ලියාපදිංචි කරනවා. මොකද්ද මේ කියන්නේ? එතකොට මේ පක්ෂ දේශපාලනය අපි මේ 73 අවුරුද්දක් තිස්සේ අපි විසින්ම අපි නැති වුණා. නැති කරගත්තා. යන්න තියෙන ගමන් මඟ අපිම බෙදාගත්තා. බෙදීම ඇති කරගත්තා. ඒ නිසා මේ ඒ තුලින් ඒක තමයි මම දකින ප්‍රධානම දේ. ලැබිච්ච නැගිටින්න තියෙන අවස්ථාව හොඳම අවස්ථාවක් අපිට ගිලිහුණම් සුනාමි. ඊට ඉස්සෙල්ලා මේ නිදහස ලබා ගැනීම කොහොමද අපි ලබා ගත්තේ? එතකොට අපි අපේ මුතුන් මිත්තු කොහොමද ජීවිත පරදුවට තිබ්බේ? ගිහි පැවිදි ඔක්කොම ಜಾති ආගම් ભેද වලින් තොරව බොහෝ අය ජීවිත පරිත්‍යාග කළා. අපි කවුරුවත් එකමුතු වුණේ නැහැ. නැකිටින්න ඕනේ කියලා හිතුවේ නැහැ. අපි ඉස්මතු වෙන්න බෑ. දැන් බුරුම රටේ මං අහලා තියෙනවා මියන්මාර් වල ඒගොල්ලෝ නිදහස සමරුවේ විදේශිකයේ කියලා තියෙන සියලුම භාණ්ඩ නැව් වලට ගෙන දාන්න කිව්වා. පැටි. නැව් ගණනාවක විදේශ රටවල කියලා තියෙන ඉඳි කට්ට පවා ඒගොල්ලෝ නැව් දාලා මොහොත පහ කරලා හැදියා. ඒවා පවා ඉවත් කරලයි නියමතම ස්වදේශිකයෝ හැටියට කටයුතු කරේ. ඒ ජාතිකත්වයේ හැඟීම මගේ අපේ රට අපේ ජාති අපේ ආගම අපි අන්නේ හැඟීම ඇති වුණා. අපිට එහෙම එකක් තිබුණේ නැහැ. අපි ඔක්කොම බදා ගන්න ගියා. ඉතින් ඒ බදා ගත්තට එකකවත් විසඳුමක් ආවෙ නැහැ අද වෙනකොට. බෙදෙන එක තමයි අපි කරන්නේ. මං කළොත් තමයි හරි කියන මතයට. ඉතින් එහෙම වුණාම අපිට ගොඩ යන්න බෑ. මේ පක්ෂ දේශපාලනේ මේ ජනතාව පාට පක්ෂ වලට බෙදී ධාති ભેද ඇති කර ගැනීම. මොකද ලාංකික දැන් අන්‍ය ආගමික අන්‍ය ජාතික කෙනෙක් හරි ලංකාවේ නම් එයා ලාංකිකයා. ඒතර සිංහල මිනිස්සු පමණක් නෙමෙයි මුස්ලිම් දෙමළ මේ ලංකාවේ උපන් අයත් ඒගොල්ලොත් මේ තමන්ගේ රට මේ අපේ රට කියන හැඟීම ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඒතර යම් කිසි පොඩි පටු ආකල්ප වල එල්බගෙන ඉන්න නැතුව සමත්ත ලෙස අපි හැමෝම විශේෂයෙන් නායකයෝ පාලකයෝ අනුශාසකයෝ ඒ ඔක්කොමල්ලා එක තලයකට ආවේ නැහැ.
ඒ නොඑම හේතු කොටගෙන අද අපි වැටලා තියෙන වැටිල්ල කවද ගොඩ යන්නද? අපි ණය කොච්චරද? අපි කාලාද මේ? එතකොට මොකද වුනේ? මේ කවුද කෑවේ? අපි දන්නේ නැහැ. හැබැයි අපි නම් බඩගින්නෙත් මේ ජනතාවට අපිට පින්කමක් කරන්න මිනිසුත් එක්ක එකතු වෙලා අපිට ආගම වැඩක් කරන්න පුළුවන් කමක් නැහැ. මිනිස්සු ආර්ථිකයෙන් පීඩනයටපත් වෙලා තියෙනවා. ඉතින් පින්කම් කරන්න කොහමද? ඒව කරගන්න බෑ. එහෙනම් සල්ලි පැත්තක තියලා අපි ආපෝ හැරිලා බලමු. අපිට වෙලා තියෙන බුද්ධික මහත්තයා අතීතන්නානුසෝචන්ති. දැන් අපි අතීතයේ ගැන තැවි ඉන්න වෙලා තියෙන අපිට. අතීතයේ මෙහෙම තිබුණා ඉතින් අතීතේ නතර වෙලා. නප්පචම්පatti නාගතං. එහෙම නැත්නම් නොපැමිණි අනාගතය ගැන හිත තැවි ඉන්න. ඔය දෙකේම තමයි නතර වෙලා ඉන්නේ. පච්චුප්පන්නේන යාපෙන්ති බුදුහාමුදුරු කියනවා. ගෙවුණු අතීතේ ගියාදී නොපැමිණි අනාගතේ තව ආවේ නැහෙනි. වර්තමානයේ ඔබ ජීවත් වෙන්න. පච්චුප්පන්නේන යාපෙන්ති වර්තමානයේ අපි නැහැ. දැන් මොකද අපි කරන්න ඕනේ? දැන් අපිට ආර්ථිකේ වැටිලා, සෞඛ්‍ය පිරිහිලා, සමාජ කඩා වැටිලා, දරුවෝ ලෙඩ වෙලා, තරුණයෝ කඩා වැටිලා, වැඩිහිටියෝ වැඩි, ලෙඩ වැඩි. මේ ඔක්කොම දැන් ප්‍රශ්න ගැටුම්. එහෙනම් වර්තමානයේ මේවට මේ ඇයි මේම ඇති වුනේ? ඇයි මේ ප්‍රශ්නේ මොකද මේ? ඇයි දරුවෝ ලෙඩ වෙන්නේ? ඇයි මේ ගැටුම් ඇති වෙන්නේ? ඇයි මේ ඉල්ලන්නේ? අන්න එතන බලන්න. ඒක බලන්න වර්තමානයේ තුර නැහැ. හැම කෙනාම ඉහළම තලයේ ඉඳ පහළම කෙනා දක්වාම බෞද්ධය වර්තමානයේ නෙමෙයි ඉන්නේ. ඒක තමයි මේ බුදුදහමේ අනුව අපට කියන්න තියෙන කාරණේ. මට පේන හැටියට එක්ක අතීතයට බයිනවා, එක්ක අනාගතය ගැන හිත ඉන්නවා. ඒ කියන්නේ තමන් මං විතර නැගිටින්න ඕනේ කෙනා කල්පේ. සමස්තය ගැන අනාගතය ගැන හිතනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ දෙකම නැති නිසා, ඒ දෙකම ගැන හිතන නිසා වර්තමානය ගැන හිතෙන්නේ නැහැ. වර්තමානයේ තැවෙනවා. දැන් කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ, අඳින්නෙත් නැහැ, මුකුත් නැහැ. ඉතින් මොකද්ද කරන්නේ? එහෙනම් කොහොමද අපි නැගිටින්නේ? කොහොමද අපි ඉස්සරහට යන්නේ? ඉතින් ඒ නිසා සියලුම වගකීම් යුතු අය, උගතුන් බුද්ධිමතුන් පාලකයෝ, නායකයෝ, දේශකයෝ, පූජකයෝ අපි මේ ඔක්කොම එක තලයකට එන්න ඕනේ. ඒ ඇවිල්ලා අනාගතයට මොකද්ද මේ දරුවන්ට මොනවද ඉතුරු කරන්නේ? හැම පැත්තෙම ඉතින් කාලෙන් කාලට අරවා මේ ගැන කතා කරනවා. ඉතින් මොනවා හරි කියනවා කාට හරි චෝදනා නගන්න ඉච්චරයි. එහෙම නොවේ. අපි කවුරුත් අපේ වගකීම් අපි පැහැර හැදියොත් අපේ වගකීම් අපි නොසලකා හැදීම තමයි මේකට ප්‍රධාන හේතුව. ඒ නිසා බුදුදහමෙන් පෙන්වන්නේ අපේ සම්බුදු පියාණන් වහන්සේ ගෙවුණු අතීතය ගැන තැවි පළක් නැහැ. නොපැමිණි අනාගතය ගැන බලාපොරොත්තු තියලා වැඩකුත් නැහැ. වර්තමානයේ වැඩ කරන්න. මේ දැන් කළ යුතු දේ දැන් කරන්න. එතකොට තමයි අපිට දියුණු වෙන්නේ. ඉතින් අද දැනුත් නැහැ. ඉතින් මේක අතෘප්ති කරයි, අසහනය, ඉතින් කඩා වැටීම කියන එක තමයි ඉතුරු වෙන්නේ. එහෙනම් ඉක්මනින්ම නැගිටින්න මානිමත් අභික්කම නොනවතිම ඉස්සරහට යන්න ඕන. අපේ හඳුරන්නේ අපට සදහම් සාකච්ඡාව අවසන් කරන්න කාලය ඇවිල්ලා. ඔබ වහන්සේගෙන් අවසාන වශයෙන් මේ අලුත් අවුරුද්දේ අලුත් විදිහට හිතන, අලුත් විදිහට දකින අපේ මිනිසුන් වෙනුවෙන් ඔබ වහන්සේට දී හැකි දහම් පණිවිඩය කුමක්ද? ඇත්ත වශයෙන්ම මම දකින්නේ ධර්මයේ නෙමෙයි අපි පිළි අරගෙන තියෙන්නේ. වල්පල් වටපිටාව. බොහෝ දියුණු සමාජවල බැලුවම ඒ උදවිය ධර්මයේ ක්‍රියාත්මක කරනවා. පන්සල් යාම උඩ දාගෙන වැඳ ඉඳියට හිටියට එයා දහම තුල පිළිහිදලා නැහැ. නිර්මාංශය කිව්වට ඉරිසියාව උතුරන. ඉතින් මොකද ඒ වටිනාකමක් නැහැ. තරහ වෛර ක්‍රෝධ උතුරන. දරුවාම නාපයි. ලේලිගේ මූණ බලන්න. හැබැයි මේ අම්මා නිර්මාංශයි. නිර්මාංශය කියන්නේ බුදු වෙලා කියලා හිතන්න එපා, සෝවාන් වෙලා කියලා හිතන්න එපා. බුදුහාමුදුරුවෝ කියන හරියට පංචශීලය ආරක්ෂා කළොත් මේ භවයේම සෝවාන් වෙන්න පුළුවන්. සෝවාන් වෙන කෙනා නතේ බවන් අට්ටමං ආදියන්ති භව 8ක් උපදින්නේ නැහැ. 7 භවයයි 7 වෙනි භවයේදී නිවන් දකින්න. අතේ තියෙන පංචශීලය රැකගෙන නිවන් දකින්න උත්සාහ කරන්නේ නැතුව මේ කොයිදෝ ඈතක තියෙන ටිකක් උඩ පැනගෙන නටන්න ගියාම එකක්වත් නැහැ. එහෙනම් ධර්මය අපි දැනගෙන අවබෝධ කරගෙන නැහැ. උඩගකම මාන්නේ ලෝකපෙට පේන්න වැඩ කරන මිසක් ඒව නවත්තලා මේ පොළොවේ පය ගහලා නියතමානී නිදාංකාර සැහැල්ලු ජීවිතයක්, කටයුතු බහුල නොවන ජීවිතයකට යොමු වෙන්න. එවිට ඔබට පුළුවන් සෑමදාම අවුරුදු ගන්න. හොඳයි. අපි නිවැරදිව දකින්නට උත්සාහ කරනවා නම්
අපි දිහාම අපි අතුලහන්තය නිවැරදිව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා නම් මේ ජීවිතයේ අපට මතුවන ප්‍රශ්න ගැටලු බොහොමයකට පිළිතුරු සොයාගත හැකියි. ඊට අදාළ කරන මාර්ගය බුදුදහම තුල මනාව ඔබට පෙන්වා දී තිබෙනවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ මේ ධර්මය පිහිට කරගෙන ජීවත් වීම තුළ තමන්ට තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය ළඟා කර ඇති බව. ඒ නිසා මේ සිංහල අලුත් අවුරුද්ද උදා වෙන්නට තිබෙන තවත් බොහොම කෙටි කාලයක්. මේ අලුත් අවුරුද්ද තවත් අවුරුද්දක් බවට පත් කරගන්නේ නැතිව තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය කරා මෙහෙවන මේ තන අග පිණි බිඳුවක් වෙන ජීවිතයේ ඒ අනිත්‍ය බව නිවැරදිව තේරුම් අරගෙන ජීවත් වන කෙටි කාල සීමාවේ තුල කළ හැකි යහපත් උපරිමය කරන්නට කැප වෙන වසරක්. එවැගේම තමයි අනිත් අයත් සමග එකතුව සමගිව මේ සමස්ත සමාජය ඉහළට ඔසවා තබන්නට පියවර තබන අලුත් වසරක් කරගන්නට ඔබට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේ ධම්සභාවේ සඳහම් සාකච්ඡාවට වැඩම කරවන්නට යෙදුණු දෙකටන නාමලුව පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී විශ්වකීර්ති ශ්‍රී ධර්මබහණී ශාස්ත්‍රපති විද්‍යා විශාරද පූජ්‍යපාද වෙන්නවත්තේ රතන චෝති අපේ ගෞරවනීය නායක සම්පදයන් වහන්සේට පාදාභිවන්දනෙන් යුතුව පුණ්‍ය අනුමෝදනාව සිදු කරනු ලබනවා. වහන්සේ ඊටමත් පැහැදිලිව අපේ ජනතාවට අපේ ප්‍රේක්ෂකයින්ට දැනෙන්නට හැඟෙන්නට මේ කරුණු කාරණා වහන්සේ පැහැදිලි කරලා විස්තර කරා. ඒ නිසා ඒ අතිශය වැදගත් වේවි. ඔබේ මේ නව වසරට මේ සියලු කරුණු කාරණා එකට එකතු කරගෙන ඔබේ ජීවිත අතුලාන්තයටම අරගෙන ඔබේ ජීවිතයේ සාර්ථකත්වය කරා මෙහෙවන්නට තෙරුවන්ගේ ආශිර්වාදය මේ නව වසරේ ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් සමුගන්නවා. ඔබට තිසරණ සරණයි.